සුබ දවසක් ඔබ සියලු දෙනාට. අද අපි මේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි සිතිවිද්‍යුත් ක්ෂේත්‍ර කොටස එකතු වෙලා ඉන්නේ. මේ සිතිවිද්‍යුත් විභවය ඊළඟට ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල පද්ධති පිළිබඳව සහ ධාරිතාවයේ කොටසේ පොඩි හැඳුන්වා දීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකේ අධ්‍යයන කොටස වෙත යමු. විභවය කොටස අපි දන්නවා මේක ගුරුත්වාකර්ෂණ විභව, ස්ථිතිවිද්‍යුත් විභව සහ චුම්බක විභව කියලා තුනක් සාමාන්‍යයෙන් තියෙනවා. මේ කොටසේදී අපි ස්ථිතිවිද්‍යුත් විභව ගැන සාකච්ඡා කරන්නේ. මේක වෙනත් පාඩමක. චුම්බක විභවය කියන එක සිලබස් එකේ නැහැ. උසස් පෙළ විෂය නිර්දේශයේ නැහැ. ස්ථිතිවිද්‍යුත් විභවය හරි. ස්ථිතිවිද්‍යුත් විභවය කියන්නේ අපි එහෙම ගමු. කිසියම් ස්ථිතිවිද්‍යුත් ක්ෂේත්‍රයක, ඒ කියන්නේ අපි හිතමු මෙතන ආරෝපණයක් තිබ්බා. කිව්ව ආරෝපණයක් තිබුණා. මේ ස්ථිතිවිද්‍යුත් ක්ෂේත්‍රයක් දැන් මෙතන තියෙනවා. ඒ ස්ථිතිවිද්‍යුත් ක්ෂේත්‍රයට අපි හිතමු මෙතන තමයි අනන්තය කියන. අනන්තය මේක සංකල්පයක් විතරයි. අනන්තයේ ඉඳලා හරි ධන 1 කූලෝම් ආරෝපණයක්. මේ ආරෝපණයේ ඉඳලා අපි කිසියම් r දුරකට ගෙනාවා. මේ ආරෝපණය මෙන්න මෙතන ඉඳන් අනන්තයේ සිට ආරෝපණයේ සිට r දුරකට ගෙනාවා. අන්න එහෙම ගෙන්නද්දී කරන කාර්ය ප්‍රමාණයට තමයි ස්ථිතිවිද්‍යුත් විභවය කියලා කියන්නේ. අපි දන්නවා මේ ධනාරෝපණය මත අපි හිතමු මේක ධනාරෝපණයක් කියලා. මේක ධනාරෝපණයක්. එතකොට මේක මත විකර්ෂණ බලය ඇති වෙනවා. මේ විකර්ෂණ බලය මැඩපවත්වලා ක්ෂේත්‍රය විසින් ඇති කරන බාධාව නැති කරමින් කාර්ය කරලා තමයි මෙතෙන්ට අපිට මේක ගේන්න වෙන්නේ. මේක ධනාරෝපණයක් නම්. අපි හිතමු නිකම්ම මෙතන ඍණාරෝපණයක් තියෙන කියලා. ඒක ඍණාරෝපණයක් නම් මෙතන තියෙන ආකර්ෂණ බලය. එතකොට ක්ෂේත්‍රයේ විසින්ම කාර්ය කරලා මෙතෙන්ට ගේනවා. හරි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම කාර්යයක් කරන්න නැහැ. එතකොට කාර්යයේ ලකුණ තීරණය වෙනවා. අපි දන්නවා කාර්ය කිව්වහම ධන කාර්යයක් වෙන්න පුළුවන්, එක ඍණ කාර්යයක් වෙන්න පුළුවන්. එතකොට මේ ආරෝපණ දෙකේ වර්ග මත කාර්ය ධන හෝ ඍණ කියන එක රඳා පවතිනවා. අපි දන්නවා විභවය කියන එක අදිශ රාශියක්. ඒ වගේම මේක මයින ඒකකය වෝල්ට්. වෝල්ට් කියන එකකට අමතරව කූලෝමයට ජූල් කියන එකකයත් පාවිච්චි කරනවා. අනන්තයේදී විද්‍යුත් විභවය අපි සාමාන්‍යයෙන් 0යි කියලා සලකනවා. එහෙම ගත්තාම අපි මේ ආරෝපණය r දුරකට ගෙනාවම විභවයටම කියනවා. අපි කිව්වා කාර්ය ප්‍රමාණය සුරින් විභවය අර්ථ දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විභවය කියන්නේ මේ ලක්ෂ්‍යදී අනන්තයට සාපේක්ෂව මෙතන තියෙන ශක්ති ප්‍රමාණය. අනන්තයේ ශක්තියක් නැහැ කියලා ගත්තොත් මෙතන තියෙන ශක්ති ප්‍රමාණය. ලක්ෂ්‍ය ආරෝපණයක් වටා විභව විචලනය. ඊළඟට අපි බලමු. මේ වගේ ධන කිව්ව ආරෝපණයක් තියෙනවා. මෙන්න අනන්තයේ තියෙනවා. අපි අනන්තයේ ඉඳලා ආරෝපණයක් ගේනවා. අනන්තයේ ඉඳලා ධන 1 කූලෝම් ආරෝපණයක් ගෙනාවහම අපි කිසියම් r දුරකට ගෙනාවා කියලා හිතන්න. මේ ආරෝපණය සිට මෙතන තියෙන දුර r දුරකට මේ ආරෝපණය ගෙනාවා. අන්න එතකොට තියෙන විභවය v කියන එක සමත සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන් ඍජුවම උසස් පෙළදී 1/4 එප්සයිලන්ට් මේ ආරෝපණයේ ශලත්වය කිව් මේ දුර r. මෙන්න මේ සමීකරණය ඍජුවම ගණනයකදී පාවිච්චි කරන්න පුළුවන්. මේ සමීකරණය එන්නේ කොහොමද කියලා බැලුවොත් ඒක ටිකක් අමතර දැනුමක්. අපි මෙතන හිතමු ධන 1 කූලෝම් ආරෝපණය තියෙනවා. එතකොට මේක මත මෙහෙම විකර්ෂණ බලයක් තියෙනවා. හරි. මේක මෙතන ඉඳන් කිසියම් සාධාරණ x දුරකින් අපි ගත්ත කියලා හිතන්න. මේ දුර ඩෙල්ටා x dx කියන සංකේතයෙන් ගණිතයේදී දක්වනවා. එතකොට මේ කරපු කාර්ය ප්‍රමාණය ගණනය කරන්න බලමු. මේක මම කිව්ව අමතර කරණයක්. අනුකලනය කරනවා මේ බලය x විශයෙන් අනන්තයේ සිඳලා r වෙනකම්. f කියන එක ඍණ f වෙන්න ඕනේ. මොකද ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ. මේ අනුකලනය ඔබ නිවැරදිව සුළු කරොත් අර ඉස්සෙල්ලා කියපු විභවයට අදාළ 1/4 එප්සයිලන්ට් q බෙදීම r කියන ප්‍රතිඵලය ලැබෙනවා. මේක අමතර කාරණයක්. සංප්‍රයුක්ත විභවය එහෙම නැත්නම් විභව අධිස්ථාපන මූලධර්මය.
මේකෙදි කියනවා කිසියම් ලක්ෂීය ආරෝපණ ගණනාවක් නිසා Q1 Q2 Q3 කියලා හිතන්න. ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. කිසියම් ලක්ෂයකදී ඇතිවෙන ස්ථಿತಿ විද්‍යුත් විභවය මේ එක් ආරෝපණය මගින් මේ ලක්ෂයේ වෙන වෙනම ඇති කරන ස්ථಿತಿ විද්‍යුත් විභවවල එකතුවට සමානයි. එකතුව කියන්නේ VG එකතුව. මොකද මම කිව්ව කලින් විභවය කියන්නේ අදිශ රාශිය. ඒතර නිකම්ම එකතු කරන්න පුළුවන්. විද්‍යුත් විභව ශක්තිය. ඊළඟට බලමු. අපි දන්නවා ධන 1යි කූලෝම ආරෝපණයක් අනන්තයේ ඉඳලා ගියනකොට කරන කාර්ය ප්‍රමාණය V. Q ආරෝපණයක් අනන්තයේ ඉඳලා ගෙනෙද්දි කරන කාර්ය ප්‍රමාණය නම් VQ. විභවය V වන තැනක තියපු වස්තුවක ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය W කියලා ගත්තොත් අන්න ඒක VQ ට සමානයි. V හා Q ගේ ලකුණු ආදේශ කරොත් ඒ අනුව W ගේ ලකුණ අපිට ගන්න පුළුවන්. මේ ආරෝපණ දෙක මේ ආරෝපණය මගින් ඒ කියන්නේ ධන Q ආරෝපණය මගින් ඍණ Q ආරෝපණය පිහිටි ස්ථානයේ ඇති කරන ස්ථಿತಿ විද්‍යුත් විභවය 1/4 එප්සයිලන් capital Q බෙදීම R. ඒතර ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය ගත්තොත් 1/4 එප්සයිලන් Q බෙදීම R. අපි ඉස්සර සමීකරණය ඉගෙන ගත්ත W සමානයි VQ කියලා. ඒතර විභවයේ වාරයක් මේ ආරෝපණයේ විශාලත්වය Q. අපිට පේනවා ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය කියන එකේනා මේ Q මත පමණක් නෙමේ මේ දෙන්නම් මත රඳා පවතිනවා. ඒ කියන්නේ ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය කියන්නේ කිසියම් ආරෝපණය තනියම ගත්ත ආරෝපණයකට අදාළ කාරණයක් නෙමේ මේ පද්ධතියක් සතු අදහසක් කියන එක තමයි ඒකේ තේරුම. ලක්ෂ දෙකක් අතර ආරෝපණයක් ගමන් කරනකොට සිද්ධ වෙන විද්‍යුත් විභව ශක්තිය. හරි අපි හිතමු මෙහෙම A කියලා ලක්ෂයක් තියෙනවා B කියලා ලක්ෂයක් තියෙනවා මේ ලක්ෂයේ විභවය VA B ලක්ෂයේ විභවය VB මෙතන ඉඳලා මෙතෙන්ට ධන ආරෝපණයක් චලිත වුණා හරි මෙහෙම චලිත වෙනකොට සිද්ධ වෙන විභව ශක්ති වෙනස තමයි දැන් අපි හොයන්න යන්නේ හරි එතන අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා W සමානයි VQ කියලා සමීකරණයක් මේ සමීකරණයෙන් කිව්වේ විභවය V වන ස්ථානයක තියෙන Q ආරෝපණයක සතු එතනදී විභව ශක්තිය මම දැන් හොයන්න යන්නේ විභව ශක්ති වෙනස පිළිබඳ ප්‍රකාශනය. අපි දන්නවා වෙනසක් ගත්තාම අවසානකෙන් ආරම්භකයක අඩු කරන්න ඕනේ. WB ගෙන් WA අඩු කරන්න ඕනේ. WB කියන එක මෙතන විභවය B ආරෝපණය Q. මෙතන ඉන්නකොට ආරෝපණය Q. අඩු කරනවා මෙයාගේ මෙතන විභවය A ආරෝපණය Q. දැන් මම මේකෙන් Q එක පිටතට ගත්තොත් VB ඍණ VA VB ඍණ VA කියන්නේ මෙතන තියෙන විභව ශක්තිය වෙනස ඩෙල්ටා V කියලා ගන්නම්ම. ඒක ඩෙල්ටා W. අර W සමානයි VQ ට බොහෝසේ සර්ව සම. සර්ව සම නෙමෙයි. ඒ වගේ හැඩයෙන් සමාන ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. මෙතන විභව ශක්තිය වෙනස, මෙතන විභව වෙනස, මෙතන ඊතර කිසියම් ලක්ෂයකදී විභව ශක්තිය, සයේම ලක්ෂයේදී විභවය. ওই දෙකක්. මේ සමීකරණය පාවිච්චි කරද්දී සියලු රාශිවල අපිට ඒකක ආදේශ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සමීකරණය පදනම් කරගෙන අපි කිසියම් රාශියක් අර්ථ දක්වනවා. කිසියම් ඒකකයක් අර්ථ දක්වනවා. ඒක තමයි වෝල්ටය කියන ඒකකය. හරි. වෝල්ටය අර්ථ දක්වන එක. වෝල්ටය V නේ කැපිටල් V. අපි දන්නවා ඩෙල්ටා W සමානයි Q ඩෙල්ටා V. ඒතර වෝල්ටේ අර්ථ දක්වනවා මෙහෙම. ධන 1යි කූලෝම ආරෝපණයක් කිසියම් ලක්ෂ දෙකක් අතර හුවමාරු වෙනකොට නිදහස් වෙන විභව ශක්තිය ජූල් එකක් නම් කූලෝම් ධන 1යි කූලෝම ආරෝපණයක් කිසියම් ලක්ෂ දෙකක් අතර හුවමාරු වෙනකොට සිද්ධ වෙන විභව ශක්තිය වෙනස් වීම ජූල එකක් නම් එම ලක්ෂ දෙක අතර පවතින විභව අන්තරය වෝල්ට් එකයි. ඔන්න ඔක තමයි වෝල්ටේ අර්ථ දක්වන්නේ ඔහොමයි. ওই විදිහටම අපිට ඉලෙක්ට්‍රෝන වෝල්ටය කියන එක අර්ථ දක්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වෝල්ට EV කියන සංකේතයෙන් අපි ගන්නෙ. ඉලෙක්ට්‍රෝන වෝල්ටය කියන්නේ වෝල්ට් එකක විභව අන්තරයක් සහිත කිසියම් ලක්ෂ දෙකක් අතර ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත
ආරෝපණයක් මේ ලක්ෂ දෙක අතර චලනය වෙනකොට හුවමාරු වෙන විද්‍යුත් විභව ශක්ති වෙනස Q ඩෙල්ටා V ගත්තොත් මේක 1යි මේක ආරෝපණය E. එතකොට සිද්ධ වෙන ශක්ති වෙනස තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ටේජ් කියලා කියන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ටේජ් කියන්නේ ශක්තිය මනින රාශියක්. ඒකේ වටිනාකම 1.6 වැඩි කිරීම 10⁻19යි ජූල්ම වෙනවා. මොකද විභව ශක්තිය නිසා ඉලෙක්ට්‍රෝනයේ වටිනාකමට ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ සංඛ්‍යාත්මක වටිනාකමට සමානයි. ඊළඟට විභව අනුක්‍රමණය ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. විභව අනුක්‍රමණය. අපි අනුක්‍රමණය කිව්වම දන්නවා දැන් XY කණ්ඩාංග තලයක ප්‍රස්ථාරයක් යනදාම මේක අනුක්‍රමණය කියන්නේ මේ කිසියම් ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ කිසියම් ලක්ෂයකදී අනුක්‍රමණය කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ඕකම තමයි විභව අනුක්‍රමණයටත් කියන්න වෙන්නේ. දුරත් එක්ක විභවය වෙනස් වෙන ප්‍රස්ථාරයක කිසියම් ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ tan අගය එහෙම නැත්නම් අනුක්‍රමණය තමයි විභව අනුක්‍රමණය කියලා කියන්නේ. විභවයත් දුරත් එක්ක විභවය වෙනස් වෙන ශීඝ්‍රතාවය. හරි. අපි මේ ඩෙල්ටා R දුරකදී සිද්ධ වෙන විභවාන්තරය ඩෙල්ටා V කියලා හිතමු. එතකොට අපි දන්නවා විභව අනුක්‍රමණය කියන එක අපිට ගන්න පුළුවන් ඩෙල්ටා V ට ඩෙල්ටා R අතර අනුපාතය. එතකොට මෙන්න මේ අගය ක්ෂේත්‍ර තීව්‍රතාවයට සමාන වෙනවා. මේක අපි වෙන්නේ කොහොමද කියන එක දැන් ඊළඟට බලමු. මම කියවනේ විභව අනුක්‍රමණය ක්ෂේත්‍ර තීව්‍රතාවයට සමාන වෙනවා කියලා. දැන් මෙහෙම ගමු. මෙම ක්ෂේත්‍ර රේඛාවක් තියෙනවා. බල රේඛාවක් තියෙනවා. මේ වගේ මම කිසියම් ලක්ෂ දෙකක් ගන්නවා. හරි මේක AB කියලා ගමු. මේ ලක්ෂ දෙක අතර මම මෙන්න මෙතන තියෙන ආරෝපණයක් හරි මෙතෙන්ට චලනය කරන්න පටන් ගන්නවා. මේ ලක්ෂ දෙක තෝරා ගැනීමේ විශේෂත්වය කියන්නේ මේ ලක්ෂ දෙක අතර දුර ගත්තොත් ඒක බොහෝම කුඩා ගියා බිඳුවට ආසන්න ගියා. හරි. ඒතකොට මේ දෙක අතර පවතින්නේ බොහොම පොඩි වෙනසක්. හරි. දුරෙහි වෙනසක්. එතකොට මේක මත මේ ක්ෂේත්‍රයෙන් මේක අපි ධන කිව්ව ආරෝපණයක් කියලා හිතමු. මේක මත මේ දිශාවට බලයක් ඇති වෙනවා. සිද්ධි විද්‍යුත් බලයක්. එතකොට මේ ආරෝපණය මෙතන ඉඳලා මෙතෙන්ට ගෙනියන්න කිසියම් අපිට කාර්ය ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ කරන කාර්ය ප්‍රමාණය අපි දන්නවා W සමානයි යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රතිඵල වලන W සමානයි F cos theta වාරයක් S කියන එකෙන් අපිට ගන්න පුළුවන්. හරි. අපි චලනය වෙන්නේ මෙහෙට බලය තියෙන්නේ මෙහෙට. ඒතර cos theta පදේ ඍණ එකක් නේ. කෝණය 180ක්. cos pi කියන එක ඍණ 1යි. හරි. එතකොට කරපු කාර්ය ප්‍රමාණය ඍණ F වාරයක් S ඔහොම ගත්ත හැකි. එතකොට මේ ලක්ෂ දෙක අතර හුවමාරු වෙන විද්‍යුත් විභව ශක්ති වෙනස අපි දන්නවා ඩෙල්ටා V වාරයක් Q. හරි. හුවමාරු වෙන විද්‍යුත් විභව ශක්ති වෙනස. ඔය තියෙන්නේ හුවමාරු වෙන විද්‍යුත් විභව ශක්ති වෙනස් වීම. හරි. ඔන්න විභව ශක්ති වෙනස් වීම සමාන වෙනවා අපි අර කරපු බලයෙන් කරන කාර්යයට. ඍණ F වාරයක් ඩෙල්ටා R දුරක් ගියේ. මම මේකේ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා R කියන එක උක්ත කරනවා මෙහෙම. නෝ F බෙදීම Q කියලා. අපි ඉගෙන ගත්ත කිසියම් ලක්ෂයක තියෙන මෙන්න මේ ලක්ෂයේදී හරිද? ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සම්බන්ධ ප්‍රකාශනයක් බලයත් එක්ක F සමානයි EQ. හරි. ඒතර F බෙදීම Q කියන්නේ මෙතනින් E. මේකට ආදේශ කරනවා. E. එතකොට එනවා මෙන්න මේ ප්‍රතිඵලය. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඍණ විභව අනුක්‍රමණය කියන ප්‍රතිඵලය අපිට ලැබෙනවා. මෙතනදී මම කිසියම් උපකල්පන කීපයක් කරනවා. මොකද උපකල්පනමනේ මේක ගණිතානුකූලව නිවැරදි. නමුත් මෙහෙම බලමු. මේ ලක්ෂ දෙකේ අතර දුරෙහි වෙනසක් තිබුණට අපි ගත්තා මේ බලය යටතේම මෙතෙන්ට එනකොටත් කාර්ය කළා කියලා. හරි. මෙතෙන්ට එනකොටත් ඒ බලය යටතේම තමයි කාර්ය කළේ කියලා තමයි අපි අර F වාරයක් S කියන එකෙන් ගත්තේ. මොකද F කියන බලය යටතේ S දුර ගියේ. එහෙම තමයි අපි ගත්තේ. නමුත් විභව වෙනස් වීමක් මෙතන සිද්ධ වුණා කියලා ගත්තා. බලය වෙනස් වීමකින් තොරව විභව වෙනස් වීමක් සිද්ධ වුණා කියලා අපි ගත්තා. එහෙම ගන්න එක සාධාරණද? ඇත්තටම මේක සාධාරණයි. අපි දන්නවා ලක්ෂීය ආරෝපණයකින් මම පටන් ගන්නම්. ලක්ෂීය ආරෝපණයක දුරත් එක්ක ප්‍රස්ථාරය යන්නේ අපි දන්නවා කූලෝම් නියමයට අනුව R වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකව. මේ වගේ. හැබැයි විභවය පිළිබඳ ප්‍රස්ථාරය අපි දන්නවා 1ට R ට සමානුපාතිකව තමයි ප්‍රස්ථාරය. ඒතකොට මේ ප්‍රස්ථාරයට වඩා අර නැඹුරු ගතිය අඩුයි. ඒතර අපිට තේරෙනවා කිසියම් දුරක්, ඊටා කුඩා දුර ප්‍රමාණයක් ගත්තාම
බලයේ වෙනස් වීමට වඩා විභව වෙනස් වීම ගොඩක් වැඩි. ඒතර එහෙම නැත්නම් විභව වෙනස් වීමට වඩා බලයේ වෙනස් වීම බොහොම පොඩ්ඩයි වෙන්නේ. ඒ නිසා මේ උපකල්පනය අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. මොකද ඩෙල්ටා R කියන එකත් අපි බොහොම කුඩාගයක් විදිහට තමයි මේ වෙලාවේදී අපි සැලකුවේ. හරි. ඒ අනුව මේක නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේකෙදී ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා ලැබෙන්නේ මොකද්ද? අදාළ ලක්ෂ දෙක යා කරන දිශාව ඔස්සේ තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒ කිසියම් ලක්ෂයකදී මේක අපි ලක්ෂ බිඳුවට ආසන්න කරනවා. එතකොට මේ ලක්ෂ දෙකම එකක් වෙනවා. එතකොට මේ කිසියම් ලක්ෂයකදී තියෙන ඒ දිශාවට තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි මේකෙන් එන්නේ කිසියම් නිශ්චිත ලක්ෂයකදී. ඊළඟට අපිට මේ කොටසදී සාකච්ඡා කරන්න තියෙන වැදගත්ම ප්‍රතිඵල ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ දුරාතර ප්‍රස්ථාරය විභවය සහ දුරාතර ප්‍රස්ථාරය බවට පරිවර්තනය කරන්නේ කොහොමද? සහ විභවය සහ දුරාතර ප්‍රස්ථාරය කොහොමද එකිනෙක පරිවර්තන සිද්ධ කරන්නේ කියන එක. අපි මේකෙදි ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් බලමු. මම ඉස්සෙල්ලාම යන්නම් ER ප්‍රස්ථාරයක් VR ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කරන්න. මේ වගේ ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ දුරාතර ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. බලමු කොහොමද විභවය සහ දුරාතර ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කරන්න කියලා. මේක සඳහා පදනම් වෙන්නේ අපි ඉස්සෙල්ලා කිව්ව ඍණ ඩෙල්ටා VR ඩෙල්ටා R. එතකොට දැන් අපි E වලින් මේකට යන්නේ. අපි දන්නවා V සහ R අතර ප්‍රස්ථාරය අනුක්‍රමණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේක E එකේ. එතකොට ඊට වෙන දේ ලකුණින් ප්‍රතිවිරුද්ධ වෙලා මේකේ අනුක්‍රමණයට වෙන්න ඕනේ. ඒක තමයි මේකේ තේරුම. හරි. එතකොට මේකේ තියෙන හැටියට දැන් ධන E අගය නියත අගයක තියෙනවා. එහෙමනම් මේකට යනුව ඍණ E නියතව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඍණ අනුක්‍රමණය නියතව තියෙන්න ඕනේ. ඍණව තියෙන අනුක්‍රමණය නියතව තියෙන්න ඕනේ. මෙහෙම තියෙන්න පුළුවන්, මෙහෙම තියෙන්න පුළුවන්. එතකොට මේක විභව ධනාගයක් වෙන්නේ ධනාරෝපණයක් සඳහා ගැලපෙනවා. මේක ඍණාරෝපණයක් සඳහා ගැලපෙනවා. දෙවෙනි වර්ගය විභවය සහ දුරාතර ප්‍රස්ථාරයක් එහෙම තියෙනවා. මේක ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ දුරාතර ප්‍රස්ථාරයක් තියෙනවා. මේක විභවය සහ දුරාතර බවට පරිවර්තනය කරනවා. හරි. එතකොට මේකට පදනම් වෙන්නේ ඍණ ඩෙල්ටා VR ඩෙල්ටා R සම්බන්ධය. හරි. ධන E අගය අඩු වෙනවා. මේ දුර වැඩි වෙනකොට ධන E අගය මොකද වෙන්නේ? අඩු වෙනවා. දුර වැඩි වෙනකොට ධන E අඩු වෙනවා. එහෙනම් ඍණ අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. හරි. ඍණ අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ මේ. එතකොට ඍණ අනුක්‍රමණය අඩු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දත්ත අපිට සපයලා නැහැනේ. ඔය ඕන ප්‍රස්ථාරයක් නිවැරදි කියලා ගන්න පුළුවන්. කොහොම හරි ඍණ අනුක්‍රමණය අඩු වෙන ස්වරූපයෙන් තමයි ප්‍රස්ථාරයේ තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි වර්ගය ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ දුරාතර ප්‍රස්ථාරයක් විභවය සහ දුරාතර ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කරන එක. හරි. දැන් මේ වගේ එකක් ගත්තොත් හරි. පදනම් වෙන්නේ මෙන්න මේ සම්බන්ධය. ඍණ E අගය දුර වැඩි වෙනකොට ඍණ E අගය වැඩි වෙනවා. එහෙනම් ධන E නැත්නම් ධන අනුක්‍රමණය වැඩි වෙනවා. ධන අනුක්‍රමණය වැඩි වෙනවා. ධන අනුක්‍රමණය වැඩි වෙනවා. මේ විභවයේ ධන පැත්තේ තියෙන ඒවා ධන ආරෝපණයකට ගැලපෙනවා. විභවයේ ඍණ පැත්තේ තියෙන ඒවා ඍණ ආරෝපණයකට ගැලපෙනවා. ඒක තේරෙනවනේ. මේක සඳහා මෙහෙම ඕන විදිහකට අඳින්න පුළුවන්. කොහොම හරි ධන අනුක්‍රමණය වැඩි වෙන ආකාරයේ ප්‍රස්ථාරයක්. ඔය ටික තමයි අපිට ඒ පරිවර්තන වලදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට VR ප්‍රස්ථාර කොහොමද ER වලට හරවන්නේ කියලා බලමු දැන්. එතකොට ඒ අර විදිහටම තමයි. දැන් අපි හිතමු මෙහෙම. VR ප්‍රස්ථාරය ඒකෙත් ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සහ දුර මේ වගේ එකක් බලමු. එතකොට අපිට පේනවා ඍණ ඩෙල්ටා V යට ඩෙල්ටා R වලට අනුව දුරත් එක්ක විභවය වෙනස් වීම නියතයි. ඒ කියන්නේ අනුක්‍රමණය නියතයි. මේක නියතකයක්. එහෙනම් ඍණ අනුක්‍රමණය නියතයි. එහෙනම් ධන E යගේ නියතයි. මේක ඍණ අනුක්‍රමණයනේ. එහෙනම් ධන E යගේ නියතයි. හරි. ධන E යගේ නියතයි. ධන පැත්තේ තමයි දෙන්නනේ කොහොමද? ඊළඟට දෙවෙනි වර්ගය විභවය දුරත් එක්ක විචලනය වෙද්දී බලමු කොහොමද
දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙන්නේ කියලා. ඍණ විභව අනුක්‍රමණයනේ. පේනවා මෙතන ධන අනුක්‍රමණය අඩු වෙගෙන එනවා. එහෙනම් ඍණ ඊයගේ අඩු වෙන්න ඕනේ. ඍණ ඊ අඩු වෙන්න ඕනේ. මෙහෙම වෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. කොහොම හරි මේ ලක්ෂයට සාපේක්ෂව ප්‍රස්ථාරයේ ඊයගේ අඩු වෙලා තියෙනවා. දුර වැඩි වෙනකොට ඊයගේ අඩු වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනි වර්ගයේ විභවය සහ දුර අතර ප්‍රස්ථාරයක් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ දුර අතර ප්‍රස්ථාරය බවට පරිවර්තනය කරන එක. මෙහෙම මේ පැත්තේ තියෙන අනුක්‍රමණය ඍණ අනුක්‍රමණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ධන ඊයගේ වැඩි වෙන්න ඕනේ. මෙහෙම. හරි. මේක මෙහෙමද 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 කොහොම හරි මේකේ R වැඩි වෙද්දී E ගගේ R වැඩි වෙද්දී E වැඩි වෙලා තියෙන්න ඕනේ. හරි. ඕක තමයි වෙන්න තියෙන්නේ. ඊළඟට සමවිභව පෘෂ්ඨ ගැන අපි සාකච්ඡා කරමු. සමවිභව කියන්නේ විභවයේ සමාන පෘෂ්ඨ. විද්‍යුත් ක්ෂේත්‍රයක්, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක්. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක විභව සමාන ලක්ෂ තියෙනවා නම් ඒ ලක්ෂ හරහා වැටලා තියෙන පෘෂ්ඨයක්. මෙන්න මේ ලක්ෂ ටික අපි හිතමු විභව සමානයි කියලා. මෙන්න මේ ලක්ෂ ටිකේ හරහා වැටී තියෙන පෘෂ්ඨයක්. මේක බල රේඛාවක් නෙමෙයි. හරි නිකම් පෘෂ්ඨයක්. හරි. බල රේඛා කොහෙට හරි ගිහිල්ලා ඇති. නේ? කොහොමද? හරි. ඇත්තටම බල රේඛා යන්නේ ඊට ලම්බකව. අපි බලමු මෙහෙම සමවිභව පෘෂ්ඨයක් තියෙනවා. හරි. මේ සමවිභව පෘෂ්ඨයක් මත ඕනෑම ලක්ෂ දෙකක් අතර විභව අන්තරයක් නැහැ. දැන් මෙතන V1 කියලා විභවයක් නම් මෙතනත් V1 කියලා විභවයක් තියෙනවා. විභව අන්තරයක් විභව වෙනසක් නැහැ. එතකොට E සමානයි ඍණ ඩෙල්ටා V යට ඩෙල්ටා R සමීකරණයට අනුව අපිට පේනවා විභව අන්තරයක් නැති තැන ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකේ ආකරන රේඛාවේ ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැහැ. මේ පැත්තට ක්ෂේත්‍රයක් නැහැ. එහෙනම් තියෙන්න පුළුවන් කොහටද? මෙන්න මේ විතරයි. මේ පැත්තට විතරයි ක්ෂේත්‍රයක් තියෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම මේකට ලම්බක දිශාවකට තමයි ක්ෂේත්‍ර රේඛා පැවතිය යුත්තේ. දැන් මේ වගේ බලමු ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය. මෙහෙම ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. මෙතන බල රේඛා. මේ බල රේඛාවල සමවිභව පෘෂ්ඨ තියෙන්න පුළුවන්. මේ වගේ පෘෂ්ඨ. මෙතන විභවය V1, මෙතන විභවය V2, මෙතන විභවය V3. මේ පෘෂ්ඨවල විභව වෙනස්. හැබැයි මේ පෘෂ්ඨයේ දිගේ විභවය සමානයි. හරි. තමයි සමවිභවක පෘෂ්ඨයක් කියලා කියන්නේ. දැන් මේව එකක් ගමු. ධන ආරෝපිත ගෝලයක්. හරි සන්නායක ගෝලයක්. බාහිර පෘෂ්ඨයේ තමයි ආරෝපණ තැන්පත් වෙලා තියෙන්නේ. එහෙම තහඩුවක් තියෙනවා කියලා හිතුවා අපි. එතකොට මේක ප්‍රේරණය වෙලා මෙතන ඍණ ආරෝපිත වෙනවනේ. ඔය විදිහට මේ පෘෂ්ඨයට ලම්බකයි. මොකද තහඩුවක් නේ තියෙන සන්නායක පෘෂ්ඨයට ලම්බකයිනේ. ඒ වගේම මේකේ සමවිභව පෘෂ්ඨ ගත්තොත් මේකට ලම්බක පෘෂ්ඨ ඉතින් අපිට ගන්න පුළුවන් මේ. වගේ මේ වගේ සමවිභව පෘෂ්ඨයක් ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ සමවිභව පෘෂ්ඨයක් ගන්න පුළුවන්. වගේ ඒ වගේ සමවිභව පෘෂ්ඨයක් ගන්න කොහොම හරි මේ බල රේඛාව මේකට ලම්බක වෙන්න ඕනේ මේ. අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ගෝලීය වස්තුවක් වටා විභව විචලනය වෙන්නේ කොහොමද කියලා. ගෝලීය වස්තුවක්. හරි. මේ ගෝලයක් ගත්තාම ඒක සන්නායක ගෝලයක් හෝ පරිවාරක ගෝලයක් වෙන්න පුළුවන්. සන්නායක ගෝලයක නම් ආරෝපණ තියෙන්නේ බාහිර පෘෂ්ඨේ. හරි. මේ සන්නායක ගෝලය ඉස්සෙල්ලා සන්නායක ගෝලයක බාහිර පෘෂ්ඨේ තියෙනවා. මේකේ ආරය අපි හිතමු කැපිටල් R කියලා. මම මේකේ කිසියම් සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක විභවය තමයි කියන්න යන්නේ. හරි. මෙන්න මේ මෙතන විභවය. ඒ වගේම පරිවාරක ගෝලයක් ගත්තොත් හැමතැනම ආරෝපණ තියෙනවනේ. මේකේ කේන්ද්‍රයේ සිට
සිම්පල් R දුරකින් විභවය තමයි කියන්නේ යන්නේ. මේ විභවය 1/4 එප්සයිලන්ට් මේ සම්පූර්ණ ගෝලයේම තියෙන ආරෝපණය. මේක ආරෝපිත සම්පූර්ණ ආරෝපණය Q කියලා හිතමු. එතකොට 4/5 එප්සයිලන්ට් Q බෙදීම R. මෙන්න මේකෙන් ගණනය කරන්න පුළුවන්. හැබැයි මේ ගණනය කරන්න නම් මේ R කියන එක මේ ගෝලයෙන් පිටතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ R කියන එක R ට වඩා විශාලයි හෝ සමාන වෙන්න ඕනේ. හරි. ඒ වගේම තව පොඩි කාරණයක් තියෙනවා. ගෝලාකාර ආරෝපණ පෘෂ්ඨීය ව්‍යාප්තිය. දැන් මෙහෙම ගමු. මේක සන්නායක ගෝලයක් නෙමෙයි. ව්‍යාප්තිය ගෝලීය ආකාරයට තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ එකකත් R දුරකින් විභවය 1/4 එප්සයිලන්ට් Q බෙදීම R. ඒ කියන්නේ මේ සම්පූර්ණ ආරෝපණයම ගෝලයේ කේන්ද්‍රයේ තිබුණා නම් කොහොම විභවයක්ද මෙතන ඇති වෙන්න ඕනේ කියන එක තමයි එතන තියෙන්නේ. ඒ වගේම මේ ගෝලීය ඇතුලේ හැම තැනකම විභවය එකම අගයක්. ඒ විභවය මෙන්න මෙතන තියෙන කෙරවල තියෙන 1/4 එප්සයිලන්ට් Q බෙදීම කැපිටල් R කියන අගයට සමානයි. හරි. මේ හැම තැනම එකම අගයක් විභවය. හරි. මේ එකම අගයක් තමයි තියෙන්නේ. හරි. ඊළඟට ආරෝපිත වස්තුවක මුළු විභවය ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි දන්නවා වස්තුවක් ගත්තාම ඒකට විභවය කියන එක ප්‍රධාන දෙආකාරයකින් අපිට ලැබෙනවා. ඒ වස්තුවට ලැබෙනවා. ඒක ඒ වස්තුවේ නිදහස් වශයෙන් තියෙන විභවයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රේරණය වෙලා ලැබෙන විභවයක් වෙන්නත් පුළුවන්. හරි. ඒ විභව දෙකේම එකතුවෙන් තමයි මේ වස්තුවේ මුළු විභවය කියන එක හැදෙන්නේ. හරි. තමන්ගේම ආරෝපණ නිසා මේ වස්තුවට අයිති වෙන විභවය නිදහස් විභවය කියලා කියනවා. බාහිර තියෙන ආරෝපණ නිසා ප්‍රේරණය වෙලා ඇති වෙන විභවය තමයි ප්‍රේරිත විභවය කියලා අපි කියන්නේ. ආරෝපිත වස්තු දෙකක් විද්‍යුත් වශයෙන් සම්බන්ධ කිරීම. හරි. මේකෙදි වෙන්නේ මෙහෙම. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මෙහෙම තියෙන්නේ මේ කන්දක් තියෙනවා. මේ කන්දක ඉහළ මුදුනේ කුඩා ගෝලයක් තියෙනවා. ඒක පහළට එනවා. ඒ කියන්නේ විභව ශක්තිය වැඩි පිහිටුමක සිට අඩු පිහිටුමක් දක්වා ඒක ඉබේම එනවා. හරි. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී එහෙම. ඊළඟට අපි දන්නවා තරලයක් ගත්තොත් තරලය ගලන්නේ පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට. ඒ වගේම තමයි ධාරා විද්‍යුතය අපි දන්නවා ධාරාව ගලන්නේ කිසියම් විභවය වැඩි තැනක සිට විභවය අඩු තැනක් දක්වා. හරි. වෙනත් බාහිර පෙළඹවීමක් නැත්තම්. හරි. ඒ වගේම තමයි විද්‍යුත් ක්ෂේත්‍රයක ආරෝපිත වස්තු දෙකක්. හරි. විද්‍යුත් වශයෙන් සම්බන්ධ කරාම සන්නායකයකින් හරි මොකකින් හරි සම්බන්ධ කරනවා. එතන යාගේ මුළු විභවය V1 හරි. යාගේ මුළු විභවය V2. මෙතනගේ මුළු විභව සමාන වන තෙක් මුළු විභව සමාන වන තෙක් විභවය වැඩි තැන සිට අඩු තැනට ආරෝපණ ගලනවා. හරි. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි විද්‍යුත් වශයෙන් වස්තු දෙකක් සම්බන්ධ කරාම සිද්ධ වෙන්නේ. ඊළඟට අපි පෘථුවියේ විද්‍යුත් ස්වභාවය ගැන බලමු. පෘථුවිය ගත්තාම මම මේක බොහොම සාරාංශගතව කියන්නම්. පෘථුවිය ගත්තාම අපි දන්නවා ඍණ ආරෝපිත ස්වභාවයක් ගන්නවා. මේක සඵල ඍණ ආරෝපිතයි. ඊටා විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මේ පොළොවේ තියෙනවා. හරි. මේ ඉලෙක්ට්‍රෝන නිසා මේකට පහළට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙලා තියෙනවා. සිරස්ව පහළට. සිරස්ව පහළට කියන්නේ පෘථුවිය දෙසට. ඊටා ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙලා තියෙනවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය සාමාන්‍යයෙන් 130ක් මීටරයට වෝල්ට් ඒ වගේ වෙනවා. එහෙම තියෙද්දිත් අපිට කියන්න පුළුවන් ද මෙන්න මේ වගේ ලක්ෂයක විභවය බිඳුවක් කියලා. එහෙම කියන්න බෑනේ. ඇත්තට මේකදී අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික කටයුතුවලදී පෘථුවි විභවය කිව්වහම සාමාන්‍යයෙන් බිඳුවයි කියලා සලකනවා. එහෙම සලකන්න හේතුව තමයි අපි මෙතන සමුද්දේශ මට්ටමක් සලකනවා. මෙන්න මෙතන බිඳුව වුණා කියලා. මෙතන බිඳුව නම් ඊට පස්සේ ගනුදෙනු අපි ඒකට සාපේක්ෂව සිද්ධ කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. දැන් අපි දන්නවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා. හරි. මෙන් පොළොව තියෙනවා. පොළොවේ විභව ශුන්‍ය මට්ටමක් කියලා ගන්නවා. විභව ශුන්‍ය මට්ටමක විභවය බිඳුවයි කියලා ගන්නවා. විභවය ශුන්‍ය මට්ටම. හැබැයි ඇත්තට මෙතන විභවය බිඳුවක්ද නැහැනේ. ගුරුත්වාකර්ෂණ විභවයට කිසියම් වටිනාකමක් තියෙනවා. නිව්ටන්ගේ සමීකරණ වලින් අර ලැබෙන නිව්ටන්ගේ විභවය පිළිබඳ සමීකරණයක් තියෙනවා. ඒකෙන් අපිට ගණනය කරාම එන්නේ විභවය බිඳුව නෙමෙයි. හැබැයි ඒක සමුද්දේශ මට්ටමක් විදිහට අපි බිඳුව සලකනවා. ඔන්න ඕක තමයි පෘථුවියේ විභවය බිඳුව කියලා අපි සම්මත ශුන්‍යයක් සම්මතව එක ශුන්‍ය විභවයක් ලෙස පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට වස්තුවක් භූගත කරද්දී මොකද්ද වෙන්නේ?
දැන් අපි හිතමු ධනාරෝපිත වස්තුවක් තියෙනවා. ඒක භූගත කරනවා. හරි. මේක භූගත කරාම වෙන්නේ මේකේ තියෙන ආරෝපණ ටික හරි විභව සමාන වෙන තෙක් ආරෝපණ ගලනවා. හරි. පෘථිවි ආරෝපණ වුණ තරම් තියෙනවා. ඒතර පෘථිවියෙන් ඍණාරෝපණ මේක ගලලා උදාසීන කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් උදාසීනම නෙමෙයි. ඒක විභවය බිඳුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. පෘථිවියේ ධාරිතාවය ඉතා ලොකුයිනේ නේද? එතකොට පෘථිවියේ විභවය නොවෙනස් තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොකද පෘථිවි විභවය ලොකුයි කියලා කියන්නේ. ඉස්සරහට අපිට සමීකරණයක් තියෙන ධාරිතාවයේ කොටසේදී C = 4.5 r කියලා. ඒකෙන් දල වශයෙන් හිතන්න පෘථිවිය ගෝලයක් කියලා. එහෙම හිතුවොත් ගෝලයේ අරේ වැඩි නම් මේ ධාරිතාවය ඉතා විශාලයි. මේ අරේට සාපේක්ෂව මේකේ සඵල අරේට සාපේක්ෂව පෘථිවිය අරේ ඉතා විශාලයි. හින්දා පෘථිවියේ සිද්ධ විද්‍යුත් ධාරිතාවය ඉතාම විශාලයි. ඒ නිසා අපිට පෘථිවියේ ධාරිතාවය හෝ පෘථිවියේ විභවය වෙනස් නොවුණා කියලා සලකන්න පුළුවන්. මේක සම්බන්ධ කරාම තාම බිඳුවේ තියෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන්නේ ඒක කේන්ද්‍රීය ගෝල පද්ධති ගැන සාකච්ඡා කරන්න. මම මේකෙදී උදාහරණ කීපයක් සාකච්ඡා කරන්නම්. අපි මෙහෙම බලමු. කේන්ද්‍රය එකම වෙච්ච හරි ගෝල පද්ධතියක්. මේක අරේ මේක අරේ B. හරි. එතකොට මම මෙන්න මේකට ධන Q ආරෝපණයක් දීලා තියෙනවා. එතකොට මම මෙන්න මේකට ධන Q ආරෝපණයක් දීලා තියෙනවා කියලා හිතන්න. හරි. එතකොට ඒ වගේම මෙන්න මේ කොටස මම භූගත කරනවා. හරි. එතකොට අපි දන්නවා භූගත කරාම මේකේ පෘථිවි විභවය අපි අර සලකන බිඳුව වෙනවා කියලා. හරි. පෘථිවි විභවයට සමාන වෙනවා. මෙයාගේ මුළු විභවය බිඳුව වෙනවා. හරි. මුළු විභවය බිඳුව වෙනවා. ඒතකොට මුළු විභවය කියන්නේ මෙයාගේ නිදහස් විභවය සහ ප්‍රේරිත විභව දෙකේ එකතුව බිඳුව වෙන්න ඕනේ. මෙන්න මේ පිටත ගෝලය. හරි. ඒතර පිටත ගෝලයට අපි මෙහෙම කිව්වොත් පිටත ගෝලයේ නිදහස් විභවය කොච්චරද? 1/4π මෙයාව ප්‍රේරණයෙන් ආරෝපණය වෙන ආරෝපණය Q කියලා කියමු. ඒක තමයි දැන් අපි හොයන්න යන්නේ. හරි. 1/4π නිදහස් විභවය Q බෙදීම B. විභව ලියන්න දන්නවනේ. ගෝලයක බාහිරයේ පෘෂ්ඨයේ විභවය. හරි. ගෝල කේන්ද්‍රයේ ඉඳලා B දුරකද විභවය. මම කිව්වා මේම ලියන්න පුළුවන් කියලා ඉස්සෙල්ලා. හරි. ඒක තමයි නිදහස් විභවය මෙයාගේ. ඒකට එකතු කරන්න වෙනවා මෙයාගෙන් ප්‍රේරණය වෙලා ලැබෙන විභවය. මෙයා ප්‍රේරණය වෙනෝනේ. මෙයා ධනාරෝපිතයිනේ. මේ ක්ෂේත්‍රය මෙන් ඍණාරෝපණයක් පිටත පෘෂ්ඨයේ ප්‍රේරණය වෙනවා. හරි. මෙයාගෙන් ප්‍රේරණය වෙලා ලැබෙන ප්‍රමාණය කොච්චරද? 1/4π Q බෙදීම B. කේන්ද්‍රයේ සිට B දුරකින් තමයි මේක තියෙන්නේ. මේ පෘෂ්ඨයේ තියෙන්නේ. හරි. ඒක මුළු විද්‍යුත් විභවය බිඳුවට සමානයි. එතකොට මේ 1/4π පදේ කපලා යනවා. B අකුර කපලා යනවා. එතකොට එනවා Q කියන්නේ ඍණ Q කියලා. හරි. ඔන්න ඔහම අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. මේ සිම්පල් Q තමයි අපි හොයන්න යන්නේ. මෙන්න මෙතන භූගත වෙලා තියෙනවා. මේ ඇතුලේ ගෝලය භූගතයි. මෙන්න මේ ගෝලයේ මුළු විභවය බිඳුවක් වෙන්න ඕනේ. ඒතර මුළු විභවය කියන්නේ ඒක නිදහස් විභවය 4π Q බෙදීම A ධන 1/4π මෙයා විසින් මෙයා මත ප්‍රේරණය කරනවා විභවය ලොකු ගෝලය විසින් මෙයා මත. එතකොට ඒක Q බෙදීම මම කිව්වා සන්නායක ගෝලයක ඇතුළේ පෘෂ්ඨයේ තියෙන පිටත තියෙන විභවයම තමයි කියලා. ඒක Q බෙදීම B-මයි කියලා කිව්වා. ඒක බිඳුවයි. හරි. මොකද මෙතන භූගත කරලා තියෙන්නේ. එතන 4π පදේ කපලා යනවා. ඒකර මෙතන Q උක්ත කරලා ගත්තොත් ඍණ A බෙදීම B වාරයක් Q. ඔන්නවම නෙන්නේ. අපි තව උදාහරණයක් ගමු මෙහෙම. මේක A මේක B මේක C. හරි. අරයන් තුන තියෙන්නේ කොහොම. එතකොට ආරෝපණ ගම මෙහෙම. මේකේ ආරෝපණය Q1 ධන Q1 ඉතන ගමු ධන Q2 කියලා. දැන් මම හොයන්න යන්නේ මෙන්න මෙතන තියෙන ආරෝපණය. හරි. B
අපි ගම්මු මේක භූගත කළා කියලා. හරි. එතන භූගත කරා නම් ඒ ගෝලයේ මුළු විද්‍යුත් විභවය බිඳුවක් වෙනවා. එතකොට මෙයාගේ නිදහස් විභවය 1/4 එප්සයිලන් q බෙදීම 1/4 එප්සයිලන් පදේ පොදු නිසා මම පිටතට ගන්නවා. q බෙදීම b 1/4 එප්සයිලන් ඊට පස්සේ මෙතන නිදහස් විභවය. හරි. ඊට පස්සේ ප්‍රේරිත විභවය ටික අපිට ඊට පස්සේ එකතු කරන්න වෙනවා. ඔන්න මම මේක අයින් කරලා ලියන්නකෝ. හයි. මෙතන නිදහස් විභවය. හරි. ඊට පස්සේ අපි ප්‍රේරිත විභවය ටික ලිව්වොත් 1/4 එප්සයිලන් කුඩා ගෝලය විසින් මේක මත ප්‍රේරණය කරනවා ධන q1 බෙදීම b. විශාලම ගෝලය විසින් මෙතන ප්‍රේරණය කරනවා ධන q2. අපි දන්නවා මෙතන නෙමෙයි k ඇතුලේ ඕනම තැනක විභවය මේ බාහිර පෘෂ්ඨ විභවයට සමානයි. ඒක q2 බෙදීම c. මෙන්න මේ විභවය බිඳුවට සමානයි. මුළු විද්‍යුත් විභවය ශුන්‍යයි. ඒක 4/5 එප්සයිලන් පදේ කපලා යනවා. මෙතනින් අපිට q උක්ත කරන්න පුළුවන්. b වාරයක් q1 ඍණ b වාරයක් q1 බෙදීම b දන q2 බෙදීම c කියලා. ඊළඟට ස්ථಿತಿ විද්‍යුත් ධාරිතාව c කියන සංකේතයෙන් අපි සංකේතවත් කරනවා. හරි. ධාරිත්‍රක පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ධාරිත්‍රක පිළිබඳව අපි සැලකිය යුතු දේවල් ටිකක් සාකච්ඡා කරන්න තියෙන නිසා ස්ථಿತಿ විද්‍යුත් ධාරිතාවය කියලා කියන්නේ. හරි. අපිට මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ නිදහස් විභවය. කියන්නේ මේ වස්තුව තමන් විසින් එයාගේ තියෙන විභවය. තමන්ටම අයිති වෙලා තියෙන තමන්ගේ ආරෝපණ නිසා ඇතිවන විභවය. හරි. නිදහස් විභවය වෝල්ට් එකකින් වැඩි කරගන්න මෙයාට ලබා දෙන්න ඕනේ ආරෝපණ ප්‍රමාණය. ඒක තමයි ස්ථಿತಿ විද්‍යුත් ධාරිතාවය කියලා කියන්නේ. හරි. එතකොට අපි මෙයාගේ වෝල්ට් එකකින් වැඩි කරන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය තමයි ධාරිතාවය කියලා කිව්වේ. හරි. විභවය v වලින් වැඩි කරන්න අපි අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය q කියලා හිතමු. එතකොට විභවය එකකින් වැඩි කරන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය q බෙදීම v. එතකොට විභවය එකකින් වැඩි කරන්න ආරෝපණ ප්‍රමාණය තමයි අපි c කිව්වේ. හරි. එතකොට q සමානයි cv කියන ජනප්‍රිය ප්‍රතිඵලය අපිට ලැබෙනවා. ඒ වගේම අපිට මේකෙන් තේරුම් ගත යුතු දේවල් ටිකක් තියෙනවා. මේ q සමානයි cv කියන සම්බන්ධයේ ධාරිතාවය කියන එක රඳා පවතින්නේ ඒ වස්තුවේ ජ්‍යාමිතික මිනුම් මත පමණයි. හරි. මේකේ v මත හෝ q මත කිසිම විදිහකින් ඒ වස්තුවේ ධාරිතාවය කියන එක රඳා පවතින්නේ නැහැ. හරි. මේකෙන් අපිට ෆැරඩේ කියන එක අර්ථ දක්වන්න පුළුවන්. හරි. ෆැරඩේ කියන්නේ වස්තුවක විභවය වෝල්ට් එකකින් වැඩි කරන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය කූලොම් එකක් නම් ඒ වස්තුවේ ස්ථಿತಿ විද්‍යුත් ධාරිතාවය ෆැරඩ් එකක් ලෙස අර්ථ දක්වනවා. ඊට පස්සේ අපි ගෝලීය සන්නායකයක් ගත්තොත් මේකේ ධාරිතාවය කොහොමද හැදෙන්නේ කියලා අපි බලමු. ගෝලීය සන්නායකයක ධාරිතාවය. හරි. අපි දන්නවා මෙහෙම ගෝලයක් ගත්තාම ආරෝපණය හිතන්න ධන q කියලා. මෙයාගේ ආරෝපණය q. මෙයාගේ ආරය r කියලා ගමු. හරි. සන්නායකයක් නිසා ඉතින් බාහිර පෘෂ්ඨය තමයි ආරෝපණය තියෙන්නේ. මේ කොහේ ගත්තත් විභවය සමානයි. ඇතුලේ පෘෂ්ඨයක් ගත්තත් බාහිර මෙහෙ ගත්තත් කොහේ ගත්තත් විභවය වීම තමයි. හරි. ගෝලීය සන්නායකයේ මත. ඒතර විභවය මට ලියන්න පුළුවන් 1/4 එප්සයිලන් q බෙදීම r. හරි. එතකොට මම මේකේ q බෙදීම v පදේ උක්ත කරොත් q බෙදීම v කියන එක පැත්තකට අරගෙන අනිත් ටික මේ පැත්තට ගත්තොත් 4/5 එප්සයිලන් r කියලා එනවනේ. ඉතින් අපි දන්නවා q සමානයි cv සම්බන්ධයට අනුව q බෙදීම v කියන්නේ ධාරිතාවය. ඒකට ගෝලීය සන්නායකයක ධාරිතාවය වෙනවා 4/5 එප්සයිලන් r කියන සම්බන්ධයෙන්. ආරෝපිත වස්තුවක ස්ථಿತಿ විද්‍යුත් ශක්තිය ආරෝපිත වස්තුවක ස්ථಿತಿ විද්‍යුත් ශක්තිය q ආරෝපණයක් දරන v විභවයක් ඇති. හරි. ආරෝපිත වස්තුවක විද්‍යුත් විභව ශක්තිය w කියලා අපි හිතමු. හරි. ඉතින් අපි w කියලා ගත්තේ මොකද්ද? දැන් මෙහෙම දැන් අපි q කියලා ආරෝපණයක් තියෙනවා.
මෙයාගේ විභවය v හරි අනන්තයේ ඉඳලා ආරෝපණ මේකට ගෙනල්ලා හරි තමයි මෙයාගේ විභවය වැඩි කරේ. හරි ආරෝපණ වැඩි කළා තමයි මේ විභවය v කියන තත්ත්වයට අපි ගත්තේ. එතකොට මෙන්න මේ කාර්ය කරද්දී හරි වස්තුවේ ආරෝපණය විචලනය වුණේ බිඳුවේ ඉඳලා q දක්වා. ඒත් එක්කම විභවය අපි දන්නවා ආරෝපණය බිඳුව කියනකොට විභවය බිඳුවයි v බිඳුවේ සිට v දක්වා වැඩි වුණා. හරි ආරෝපණය වැඩි කරද්දී වස්තුව පැවති මධ්‍යන්න විභවය අපිට v බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. මොකද ආරෝපණය වැඩි කරනවත් එක්කම ඊට සමානුපාතිකව තමයි මේකේ විභවය වැඩි වුණේ. ඩෙල්ටා w සමානයි q ඩෙල්ටා v සම්බන්ධය අනුව අපිට කියන්න පුළුවන් මේ වස්තුවේ විද්‍යුත් විභව ශක්තිය සම්පූර්ණ කරපු කාර්ය q ආරෝපණයම ගෙනාව නම් ඒකේ විද්‍යුත් විභව ශක්තිය v බෙදීම 2කින් තමයි වෙනස් උනේ කියලා. හරි අවසාන එක මේක ආරම්භක එක මෙහෙම ගන්න පුළුවන් ඉතින්. හරි එතකොට මේකෙන් එනවා ප්‍රසිද්ධ සමීකරණය w සමානයි භාගයයි vq කියන සම්බන්ධය. එතකොට මේකෙන්ම w සමානයි භාගයයි vq කියන සම්බන්ධය අපිට ස්වරූප දෙකකින් අපිට විස්තර කරන්න පුළුවන් q සමානයි cv වලින්. හරි q සමානයි cv පාවිච්චි කළොත් q වෙනුවට ආදේශ කරොත් w සමානයි භාගයයි cv වර්ග කියන සම්බන්ධයත් v වෙනුවට ආදේශ කරොත් v සමානයි q බෙදීම c කියන එක ආදේශ කරොත් w සමානයි භාගයයි q වර්ගයට c කියන සම්බන්ධයත් ලබා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වනේ ආරෝපණය බිඳුවේ ඉඳලා q දක්වා වැඩි කරද්දී විභවය බිඳුවේ සිට v දක්වා වැඩි වෙනවා කියලා අපිට ඒක මෙහෙමත් කියන්න පුළුවන්. q සමානයි cv සම්බන්ධය අපි දන්නවා. හරි මේකේ ධාරිතාවය කියන එක නියතයක්නේ ඒ වස්තුවේ. එතකොට q සමානුපාතික වෙනවා v ට. එතකොට v වැඩි වෙන ස්වරූපයෙන්ම තමයි q v වැඩි වෙන ස්වරූපයෙන්ම තමයි q වැඩි වෙන්නේ. යනුව ඒක මධ්‍යන්නයක් ගැනීම එතකොට සාධාරණයි. මේක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි q සහ v අතර ප්‍රස්ථාරය y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. ඊළඟට w සමානයි භාගයයි vq කියන අපි සම්බන්ධය දන්නවනේ. මේ සම්බන්ධයෙන් අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. හරි ආරෝපණය සහ විභවය අතර ප්‍රස්ථාරයක ආරෝපණ අක්ෂයත් එක්ක ප්‍රස්ථාරය හදන වර්ගඵලයෙන් තමයි සිති විද්‍යුත් ශක්තිය හරි ලැබෙන්නේ.